සවස් 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය සංජය මදුසංකමුතුමුණේ. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ 565 දෙනෙක් පිටව යති. ඉන්දිය විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. බස්නාහිර පළාතේ පාසල් 11 ශ්‍රේණිය සඳහා ආරම්භ කිරීමට රජයේ අවධානය. කොවිඩ් ආසාදනය වී මියගියාගේ දේහ සම්බන්ධයෙන් තීරණ ගෙන පත් කර ඇත්තේ එක් විද්වත් කමිටුවක් බව රජය අවධාරණය කරයි. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇමරිකාට පිටුවහල් කිරීම වළක්වාලමින් බ්‍රිතාන්‍ය අධිකරණ නියෝගයක්. මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදන සංඛ්‍යාව 44774කි. අද දිනේ වෛරසය ආසාදනය වී සිටි 565 දෙනෙකු සුවය ලබා පිටත්ව ගිය බව වසංගත රෝග විද්‍යාංශය පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සුවය ලැබූ මුළු සංඛ්‍යාව 37817කි. ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 213කි. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 8,55,52,271කි. වැඩිම කොරෝනා ආසාදන සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙනි. එම සංඛ්‍යාව 2,11,13,528කි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදනගේ සංඛ්‍යාව 1,03,41,291කි. බ්‍රසීලයෙන් ආසාදිතයින් 77,33,746 දෙනෙකුද, රුසියාවෙන් ආසාදිතයින් 32,60,140 වාර්තා වෙයි. ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 18,52,086කි. වැඩිම මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වෙයි. සංඛ්‍යාව 3,60,078කි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,49,686කි. බ්‍රසීලයෙන් කොරෝනා මරණ 1,96,018ක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. රුසියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 58,988කි. ලෝකයේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 6,31,3158කි. ඇමරිකාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,24,36,958කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදනය වී සුවය ලැබූ 99,46,867 පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා ආසාදනය වී සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 68,13,008කි. රුසියාවෙන් සුවය ලැබූ 26,40,036 දෙනෙකු පිළිබඳව තොරතුරු වාර්තා වෙයි. ඉන්දිය විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් මහතා හෙට දිවයිනට පැමිණෙයි. දෙදින සංචාරයක් සඳහා උදවියට පැමිණෙන බව විදේශකර්ත අමාත්‍යාංශය නිවේදනය කරයි. දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දිය විදේශ අමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමගින් ද්විපාර්ශ්වික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. විදේශ අමාත්‍යවරයා සමගද සාකච්ඡාවක් පැවැත්වෙයි. 2021 වසරේ මෙරට සංචාරණිත වන පළමු රාජතාන්ත්‍රිකයා ඉන්දිය විදේශ අමාත්‍යවරයායි. ඉන්දිය විදේශ අමාත්‍යවරයාගේ මේ සංචාරය ජෛව ආරක්ෂක පද්ධතියට අනුව සිදු කරන බව රජය කියයි. බස්නාහිර පළාතේ පාසල් 11 ශ්‍රේණිය සඳහා ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු තිබේ. බස්නාහිර පළාතේ මාර්තු මාසයේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන 11 ශ්‍රේණිය සිසුන්ට පාසල් විවෘත කිරීම වැදගත් බවද අද පැවති මාධ්‍ය හමුවකදී මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පැවසිය. නමුත් හොදකලා කර ඇති ප්‍රදේශවල පවතින පාසල් කිසිවක් යලි විවෘත නොකරේ. 2021 වසරේ නව පාසල් වාරය සඳහා ජනවාරි 11 වෙනිදා පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි. බස්නාහිර සහ හොදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර අනෙකුත් සියලු පාසල් දෙවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා මෙසේ විවෘත කරේ. එම පාසල් විදුහල්පතිවරුන්ට විශේෂ උපදෙස්මාලාවක් ලබා දී ඇතැයි ලේකම්වරයා පවසයි. එතෙන්දී මම පැහැදිලිව කියන්න ඕනේ රටට
සාම්ප්‍රදායික විදිහට පළවෙනි පන්තියට දරුවෝ අම්මලා තාත්තලාත් එක්ක එක්කන් ඉන්නේ නැහැ 11 වෙනිදාට. කියන්නේ ගිය වසරේ පෙර පාසල හිටපු පළවෙනි වසරට එන ළමයි එන්නේ පෙබරවාරි මාසේ දෙවෙනි සතියේ. ඒක සාමාන්‍යයෙන් වෙන දෙයක්. මුලින්ම පාසල පටන් ගන්නකොට පළවෙනි වාරයේම එන්නේ නැහැ පළවෙනි වසරේ දරුවෝ. මොකද අම්මලා තාත්තලා මේ පුංචි දරුවන්ව එක්කගෙන එනවා. එතකොට ඒක ජාතිකෝත්සවයක් විදිහට කරන නිසා සුමාන 2-3 පරක්කුල තමයි හැම වසරකම කෙරෙන්නේ. ඒ නිසා පැහැදිලිව රටෙන් ඉල්ලා සිටින්න ඕනේ තේරුම් ගන්න පළවෙනි වසරට නව වසරට ළමුන් ඇතුළත් කරපු ළමයි 11 වෙනිදා එන්නේ නැත. එන්නේ ගිය වසරේ පළවෙනි පන්තියේ විසතු ළමයි දෙක වසරට එනවා. 2 සිට 13 දක්වා තමයි දරුවෝ එන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කොරෝනා ආසාදනයේ වී මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් තීන්දුව తీරන ගැනීමට පත් කර ඇත්තේ එක් විද්වත් කමිටුවක් පමණක් බව රාජ්‍යය අවධාරණය කරයි. ඒ සඳහා තවත් කමිටුවක් පත් කර ඇති බවට ඇතැම් මාධ්‍ය ගෙනෙන ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය කියයි. සෞඛ්‍ය ශාස්ත්‍රීය විශේෂඥයින් සමග සාකච්ඡා කොට එම විද්වත් කමිටුවට තොරතුරු හා නිර්දේශ ලබා දීමට තමාද කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරිය පවසයි. මේ සම්බන්ධයෙන් රජය ගසට් කර ඇත්තේ ආදාහනය කිරීම පිළිබඳ නීතියයි. ඉදිරියේදී විද්‍යාත්මක සාධකවලට අනුව තව දුරටත් කටයුතු කිරීමට රජය ක්‍රියා කරන බව ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි. ඉදිරි වසර 5 තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් සෞභාග්‍ය දැක්ම වැඩසටහනට ක්‍රියාත්මක කරන බව ඉන්දිකා අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඉහළ ලුණුගම ප්‍රදේශයේ ඉදිකළ නව නිවාස ජනතා ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුර අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ග්‍රාමීය ආර්ථිකය ගොඩනගන්නත් ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කරන්නත් විශාල මුදලක් ලබා දීලා තියෙනවා. අපි නිවාසකරණය සම්බන්ධයෙන් පුළුල් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරන්න ආරම්භ කරලා තියෙනවා. ඒ වැඩසටහනේ දෙවෙනි තුන්වෙනි අදියරවල් අපි කඩිනමින්ම මේ රට තුල ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා මුදල් වෙන් වෙලා තියෙනවා. මුදල් උත්පාදනය කරන ඉදිකිරීම ශාස්ත්‍රයේ ආයතන සංවර්ධනයත් එක්ක රාජ්‍ය ආදායමට යොදා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපි හදලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ විපක්ෂයේ යම් දේවල් අයවැය ගැන අර්ථකථන දෙන්න පටන් අරන් තියෙනවා. කොහොමද ණය පියවන්නේ අයවැය පරතරයට මොකද්ද කරන්න කියලා. නමුත් අපිට කියන්න තියෙන්නේ 2005 අරගෙන යුද්ධෙ දිහා බලන් ඉන්න දුන්නේ නැහැ නේ. ඉවර කළානේ. සංවර්ධනයත් කළානේ. ඒ නිසා මේ අවුරුදු 4-5ට මේ රට මොනතරට ගෙනහිල්ලා මොනතරම් දියුණු තත්ත්වයකට පත් කරයිද කියලා ඒගොල්ලන්ට බලන් ඉන්න වෙයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට වසර 95ක් සපිරීම නිමිත්තෙන් සහ සංස්ථාවක් බවට පත් වී වසර 54ක් සපිරීම නිමිත්තෙන් ආගමික වාතාවත් රසක් සංවිධානය කර තිබේ. හෙට දිනේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවකි. සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයක් අනිද්දා පැවැත්වේ. සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව හෙට දිනේ රාත්‍රී 9:30ට ආරම්භ වේ. කෝට්ටේ ශ්‍රී සාමග්‍රී ධර්ම සංඝ සභාවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය මහරගම නන්ද ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිරිත් දේශනාව පැවැත්වේ. අනිද්දා පෙරවරු 11ට මහා සංඝරත්නය උදෙසා දානමය පුණ්‍ය කර්මයකි. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව. 3/2ක බහුතර බලයක් සහිත රාජ්‍යයක් ජනතාව පත් කර තිබෙන්නේ රට සංවර්ධනය කිරීමට මිස මෘතදේහ ආදානය හෝ භූමිදානය පිළිබඳ ගැටලු විසඳීමට නොවන බව සාගර කාර්යවස මන්ත්‍රීවරයා පවසයි. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුර අදහස් දැක්වූ ඒ මහතා කොවිඩ් හැදී මියගිය මලසිරුරු පුච්චනවද භූමදාන කරනවද කියන මේ වගේ ප්‍රශ්න රටේ ප්‍රධාන ප්‍රශ්න බවට පත් කරගන්න විවිධ පාර්ශ්ව උත්සාහ කරනවා. ඒ කොවිඩ් හැදිලා මිය යන පුද්ගලයින් එහෙම විශාල ප්‍රමාණයක් නැහැ. මේ වන විටත් තම සීමිත ප්‍රමාණයක් මිය ගිහින් තියෙන. ඒ මියගේ ප්‍රමාණයනුත් භූමදානය කිරීමට අවශ්‍යයි කියන කොටස ඇත්තේ තවත් සුළු ප්‍රමාණයක්. ඒ කට්ටියට විතරයි මේ ප්‍රශ්නේ අදාළ වෙන්නේ. මේ දේ දේශපාලන ප්‍රශ්න කරගන්න එපා කියන දේ අපි පක්ෂයක් හැටියට ඉල්ලා සිටිනවා. මෙය දේශපාලනීකරණය කරන්න එපා. මෙය අපේ දේශපාලන තීරණයක් නොවේ. මෙය සම්පූර්ණයෙන් මේ රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණය කර සෞඛ්‍ය බලධාරීන් විසින් ගත යුතු තීරණයක් මිසක් මෙය දේශපාලන තීරණයක් නොවේ. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්‍රියාව.
දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජිර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. කුරුණෑගල රජපිහිල්ල උද්‍යානයේ පිහිටි වටිනාකමින් යුත් ගස් 28ක් කපා ඉවත් කර දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට වහම වාර්තාවක් ලබා දෙන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා පරිසර අධිකාරී සභාපතිවරයාට දැනුම් දෙයි. එම වටිනාකමින් යුත් ගස් කපා ඉවත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හෝ දිස්ත්‍රික් නිලධාරීන් අනුමැතිය ලබා දී ඇද්ද නැද්ද යන්න පිළිබඳව සොයා බලන ලෙසද ඇමතිවරයා නියෝග කර තිබේ. ආර්යකිරි දඹදිව වන්දනා සඳහා ඔබේ දෙමාපියන් වෙනුවෙන් මේ නව වසරේදී රුපියල් 60 ලක්ෂයක මුදලක් වෙන් කර ඇති බව ඉතා සතුටින් දන්වා සිටිමු. කොරෝනා වසංගතය දුරු වූ වහාම ඇරඹෙන ආර්යකිරි දඹදිව වන්දනාවේ ඊළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්යකිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය සමග මේ ලිපිනයට එවන්න. ආර්යකිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලෙසි විශ්වාසයේ ප්‍රමුඛයා. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇමරිකාවට පිටුවහල් කිරීමට අදාළ අධිකරණ තීන්දුව බ්‍රිතාන්‍ය අධිකරණය අද ලබා දුන්නේය. ඒ අනුව ඔහු ඇමරිකාවට පිටුවහල් කිරීමට අදාළ නියෝගය ක්‍රියාත්මක නොකොට බ්‍රිතාන්‍ය තුළ ඔහුට රැඳී සිටින්න ඇති අයිතිය තවදුරටත් තහවුරු කර තිබේ. බ්‍රිතාන්‍ය නීතියට අනුව එය තවදුරටත් වළංගු වන බවත් ලන්ඩන් අධිකරණය පවසයි. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ්ගේ මානසික සෞඛ්‍ය පිළිබඳව මෙම තීරණ ලබා ගැනීමට පෙර අවධානය යොමු කළ බව බ්‍රිතාන්‍ය අධිකරණය කියයි. ඇමරිකානු රජයට අයත් රහසිගත තොරතුරු අනාවරණය කිරීම ජූලියන් ඇසෑන්ජ්වෙරෙහි ඇමරිකානු චෝදනාවයි. යුරේනියම් බලගැන්වීම යළි ආරම්භ කර ඇතැයි ඉරානය කියයි. පෘථිවි අභ්‍යන්තරයේ බලාගාරවල දැඩි ආරක්ෂක ක්‍රමවේදවලට අනුව යුරේනියම් බලගැන්වීම සිදු කරන බව ඉරාන රජයේ ප්‍රකාශක අලි රාබි පවසයි. එරට නවීන තාක්ෂණයෙන් යුත් ෆෝඩෝ බලාගාරයේ යුරේනියම් බලගැන්වීම සිදු කෙරෙයි. සම්පූර්ණ අතිරුවා තිබූ යුරේනියම් බලගැන්වීමේ කටයුතු 120කින් පමණ ආරම්භක අධීරයටතේ ක්‍රියාත්මක වේ. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලෙසි විශ්වාසයේ ප්‍රමුඛයා. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. නිවාසයකක 3000ක් ඉදි කිරීමේ කටයුතු ඔරුගනවත්තේ නැරඹේ. මධ්‍යම ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් ඉදි කෙරෙන නිවාසයකක 5000න් 3000ක තීරීම් කටයුතු මේ පළමු දිනයටදී ක්‍රියාත්මක වේ. වසරක් ඇතුළත එය ජනතා ඉදිරියට පත් කරේ. ඒ සඳහා අඩුපොලි අනුපාතික බැංකු ණය ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. සහනදායි මිලකට එම නිවාස ලබා දී ඇතැයි නාලක ගොඩහේවා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් අතර ජොහන්නස්බර්ග්හිදී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනාම දැවී ලකුණු 302ක් රැස් කළේය. ඩීන් එල්ග ලකුණු 127යි. පන්දුවීමේදී විශ්ව ප්‍රනාන්දු කඩලු 5ක් දවාලීමට සමත් විය. අස්ත ප්‍රනාන්දු සහ දසුන් ශානකද කඩලු 2කින් බිඳ හෙළූහ. දෙවනුන සඳහා ලකුණු රැස් කරමින් සිට ශ්‍රී ලංකා පිළිමිට ස්වල්ප වේලාවකට පෙර එක් කඩුලක් දැවී ලකුණු 1ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිළ ප්‍රථම ඉනිම සඳහා සියලු ක්‍රීඩකින් දැවී ලකුණු 157ක් රැස් කළේය. ව්‍යාපාරික පුවත්. වාණිජ්‍ය ගුවන් යානා සඳහා ජනවාරි මාස 22 වෙනිදායින් පසු ගුවන් තරපල විවෘත කරන බව නිමල් ලාන්සා රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. නිසි සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුව සංචාරකයන් ගෙන්වා ගැනීම සිදු කෙරේ. යුක්‍රේන සංචාරකයන් මෙරට ගෙන්වා ගැනීම නියම ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙයි. ආර්ථික පුවත්
ආවරණේ වෙන්න දැන් real time. ඉතුරුව වැඩියෙන් real time. transaction වලට ගාස්තු වෙයි. ඉතුරුව ලේසි real time. දවල්ද රැටද ගෙවීම් වලට දැන් LOLC real time. LOLC finance real time app එක දැන් LOLC ඉතුරුම් ගිණුමෙන්. ඔබේ ඉතුරුමට ආකර්ශනීය පොලියක්. මුදල් හුවමාරුවට ගාස්තු නැත. ඉතුරුව වැඩියෙන් real time. ලංකා සතුස්ස සුපිරිවෙළඳ සංකීර්ණයක් චායල නගරයේදී මේ මාසයේ විවෘත කරේ. වර්ග අඩි 8000කින් යොත් භූමි ප්‍රමාණයක ඒ ඉදිකරන බව ලංකා සතුස් සභාපති රියාද් බිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි. ඔසු සලක් බේකරියක් සහ පළතුරු වෙළඳ සලක් එම සංකීර්ණයට ඇතුළත් වෙයි. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන්සවි රන්නය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. උතුරු නැගෙනහිර උතුරු මැද ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද දිනේ විටින් විට ගිගුරුම් සැත වැසී ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල අද රාත්‍රියේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සැත වැසී ඇතිවේ. මේ අතර සබරගමු පළාත් සහ කොළඹ ගම්පහ මොණරාගල හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් වූ තද වැසි ඇතිවේ. වැස් සමග තාවකාලික සුළං ඇති වෙන බැවින් ඒ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යාලි සිරස්තල. කොරෝනා ආසාදනය වී සුවය ලැබූ 565 දෙනෙක් පිටත්ව යති. ඉන්දිය විදේශ අමාත්‍යවරයා නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට. බස්නාහිර පළාතේ පාසල් 11 ශ්‍රේණිය සඳහා ආරම්භ කිරීම රජයේ අවධානය. කොවිඩ් ආසාදනය වී මිය ගියාගේ දේහ සම්බන්ධයෙන් තීරණ ගැනීමට පත් කර ඇත්තේ එක් විද්වත් කමිටුවක් බව රජය අවධාරණය කරයි. විකිලීක්ස් නිර්මාතෘ ජූලියන් ඇසෑන්ජ් ඇමරිකාට පිටුවහල් කිරීම වළක්වාලමින් බ්‍රිතාන්‍ය අධිකරණ නියෝගයක්. සන්ධ්‍යා ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට බලාපොරොත්තු වන්න.